And now, live at 10:30. ආයුබෝවන් ඔබ මේ සිටින්නේ ස්වර්ණවාහිනී රාත්‍රී 10:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින්. අද live at 10:30 සමගින් ඔබ හමු වන මම මදුශාන්ත සිල්වා. මම චවිකා ගුණසේකර. මුලින්ම බලමු සිරස්තල. මුළු රටටම හෙට ඇඳිරි නීතිය. ත්‍රිවිධ හමුදාවේම නිවාඩු තවලංගොයි. නිමාඩු ලබාගෙන තමන්ගේ නිවෙස්වලට ගොස් සිටින සියලුම අයලුන්ට තමුන් රාජකාරි කරන ලබන කඳුරු වෙත වහාම රපොර්තු කරන ලෙස ත්‍රිවිධ හමුදාවටම මේ වනටත් දැනුම් දීලා තිබෙනවා. කොරෝනා ආසාදිත නාවික සෙබළුන් දෙවෙනි ප්‍රදේශ කිහිපයකින් වාර්තා වෙයි. මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 500 සීමාව ඉක්මවයි. අදත් ආසාදිතයින් 45 දෙනෙකු වාර්තා වෙයි. වැලිසර නාවික හමුදා රෝහලේදී මියගිය නාවික නිලධාරියාගේ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන නීතියට අනුව. ඇමරිකාවේ බන්ධනාගාරයක 2000කට කොරෝනා. හෙට දිනේ සිට රට පුරාම ඇඳිරි නීතිය පැනවීමට පියවර ගෙන තිබෙනවා. ඒ නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීමට පහසු වන ලෙසයි. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය 28 වෙනි අඟහරුවාදා අලුයම 5ට ඉවත් කොට එදිනම රාත්‍රී 8ට යලි ක්‍රියාත්මක කෙරෙනවා. මේ අතර ඇඳිරි නීතිය හා වෙනත් නීති කඩකිරීම සම්බන්ධයෙන් සිදුවීම් කිහිපයක් අද දිනේත් වාර්තා වුණා. ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කරන්නන් සොයා තවදුරටත් වැටලීම් සිදුවන අතර ඒ අනුව පානදුර ඉදිපිල්ලෑව බොල්ගොඩ ගඟ රක්ෂිතයේ මහා පරිමාණයෙන් සිදු කරගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් පානදුර වලාන දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරක් මත ඊයේ පස්වරුවේ වටලනු ලැබුවා. මේ අතර හැටන් ලෙදන්ට් වතුයායේ වැඩිමිලට අලෙවි කිරීමට සූදානම් කර තිබූ මත්පැන් බෝතල් 200ක් සමග සැකකරුවෙකු ඊයේ පස්වරුවේ හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. මේ අතර ඇඳිරි නීතිය පනවා තිබියදී හැටන් කාසල්රි ප්‍රදේශයේ පිහිටි මත්පැන් අලෙවිසලක් කඩා ඊට ඇතුල් වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා හැටන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙම සිද්ධිය වෙළඳසැලේ සවිකර තිබූ CCTV කැමරාවකද සටහන් වී තිබුණා. භූගත ගබඩාවක ගබඩා කර තිබූ තවත් නීති විරෝධී මත්පැන් තොගයක් ගාල්ල සියඹලාවත්ත ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ සොයා ගැනුණේ ගාල්ල පොලිසියට ලද තොරතුරක් මතයි. 19ක් තියෙනවා. 19 මෙතන 3යි 22යි බෝතල් 45ක් 22යි නේ. 45ක් ඒ කියන්නේ දෙකේ 22. මේ අතර ගම්පොළ කුරුඳුවත්ත උඩුවැල්ල අසුපිනියල්ල රක්ෂිතයේ පවත්වාගෙන ගිය තවත් නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් කුරුඳුවත්ත පොලිසිය මගින් වටලා තිබෙනවා. මේ අතර පූගොඩ මණ්ඩාවල ප්‍රදේශයේ අත්‍යවශ්‍ය සේවා කටයුතු සඳහා යොදාගත් ලොරි රථයක අංකතහඩුවක් වෙනත් ලොරි රථයකට යොදා ගමන්ගත් පුද්ගලයෙකු පූගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා. අත්‍යවශ්‍ය සේවා පුහුරුවක් ප්‍රදර්ශනය කරමින් ගංජා ප්‍රවාහනයේ යෙදුණු සැකකරුවන් තිදෙනෙකුද ගංජා පාර්සල් 52ක් සමගින් වැලිමඩ පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගත්තේ කැප්පිටිපොළ ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේදී. මේ අතර දඩයම් බල්ලන් යොදාගනිමින් යාල ජාතික රක්ෂිතයේ මුවන් දඩයමේ යෙදුණු පුද්ගලයන් දෙදෙනෙකු කිරින්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර දඩයම් බල්ලන් විසින් මරා දමන ලද මුවෙකුද මෙහිදී සොයා ගැනුණා. අනාරක්ෂිත අයුරින් අම්බලංගොඩ බටපොළ ප්‍රදේශයේ තොග වෙළඳසැලක කටයුතු කළ පිරිසකට අවවාද කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් මෙලෙස කටයුතු කළා. අනිවාර්යෙන් මාස්ක් දාගන්න. ඉස්සරහට එනවා. නැත්නම් මේ කරනදී කිසි තේරුමක් නැහැ. අපි මේ මහන්සි වෙනවා ලෙඩේ වැතුරෙනවා. ඒකනේ වැඩි ලෙඩේ කොහෙන් හරි ආවොත් මේක ස්පීඩ් මේක කවුරුවක්වත් දන්නේ නැහැ. අපි කොහොමද මේක අරගෙන මුල කොහෙන්ද? ඒකනේ විතර මේ දෙන්නත් කරන විදිහට කරන්න කියලා. ඒ බයට අපි දැක්කට පස්සේ මාස්ක් දාන්න ඔස්තාලේ යනවා. අවදින දහන්නේ නැහැ. තේරුමක් නැහැනේ. ඒක නිසා ඔයගොල්ලෝගේ ආරක්ෂාව ඒගොල්ලෝ සපය ගන්න ඕනේ. ඒකනේ මාස්ක් දාන්න කියන්නේ. මේ අතර මොරොන්තුඩුව කෝපියාවත්ත ප්‍රදේශයේ ඊ රාත්‍රියේ පැවති සංගීත සංදර්ශනයක් වැටලීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. එහිදී පැමිණ සිටි පිරිස පලා ගොස් ඇති අතර සංගීත උපකරණ සමගින් සැකකරුවන් දෙදෙනෙකු මොරොන්තුඩුව පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා. කෙරවල පිටිය කසලකන්ද පාමුල මහා පරිමාණයෙන් සිදුකරගෙන ගිය තවත් නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වටලා සැකකරුවන් දෙදෙනෙකු කොළඹ සුරාබදු ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදේශීය මත්පැන් බෝතලයකට ජලය පුරවා සූක්ෂම ලෙස විකිණීමට උත්සාහ කළ සැකකරුවෙකු සේදවත්ත කළුපාලම අසලදී අද දහවල් වෙල්ලම්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බෝතලෙත් කැඩිලා මේ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරුණු පසුගිය මාර්තු මාස 20 වෙනිදා සිට මේ දක්වා පුද්ගලයන් 40,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති රථ වාහන සංඛ්‍යාව 9,909ක්. සමස්ත ත්‍රිවිධ හමුදාවේම නිවාඩු අවලංගු කර ඇති බව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසනවා. එතුමා අද මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ නිවාඩු ගොස් සිටින සියලු සෙබළුන් වහා ආපසු කැඳවීමටද පියවරගෙන ඇති බවයි. මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 45 දෙනෙකු අද හඳුනාගත්තා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 505ක්. ගත වූ දින 7 තුළ පමණක් මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 234ක්. ඉකුත් 19 වෙනිදා මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව දැක්වුණේ 271ක් ලෙසයි. එහෙත් එම සංඛ්‍යාව මේ වන විට 505 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ගත වූ සතිය තුළදී පමණක් වාර්තා වූ රෝගීන් ගණන 234ක්. ඊයේ දිනේ පමණක් නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 40 දෙනෙකු හඳුනාගත්තා. එම රෝගීන් අතරින් 10 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරෙන් හඳුනාගත් අතර තවත් ආසාදිතයින් 10 දෙනෙක් එම කඳවුරේ සිට නිවාඩු ලබා ගිය හමුදා සෙබළුන් අතරින් හඳුනාගත්තා. එම සෙබළුන්ගේ නිවෙස්වල සිටින තවත් සමාජිකයින් දෙදෙනෙකුටද වෛරසය ආසාදනය වී තිබූ බවට ඊයේ තහවුරු වුණා. මේ අතර බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ පුද්ගලයන් 10 දෙනෙකුටත් පුත්තලමේ සිට කටකැලියාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ පුද්ගලයන් 30 දෙනෙකුටත් වෛරසය ආසාදනය වී තිබූ බව යුද හමුදාපතිවරයා සඳහන් කළා. ඊයේ තහවුරු කරගත් 40 දෙනා අතර ඕමානයේ සිට පැමිණ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ 30 දෙනෙකු සහ මාලදිවයිනේ සිට පැමිණි අයෙකුද වෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූ නාවික හමුදා සෙබළුන් 30 දෙනෙකු හඳුනාගත් බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය සඳහන් කළා. එලෙස හඳුනාගත් නාවික හමුදා සෙබළුන් අම්බලන්තොට ස්තූරීවැව සහ වීරකැටි යන ප්‍රදේශවල පදිංචිකරුවන්. අපි ඊයේ වන විටම මොවුන්ගේ ආශ්‍රිතයන් හඳුනා ගැනීම. මොවුන් සියලුම දෙනා අපි සයන් නිරෝධායනයට ඊයේ දවස තුලම ලක් කරා. ඒ වගේම ඔවුන්ගේ පවුල්වල අය සහ සමීපතම ආශ්‍රිතයන් සොයාගෙන ඔවුන් සයන් නිරෝධායනයට ලක් කරලා කැකිරාව ඉපලෝගම ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබළෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද හඳුනාගත්තා. ඒ අනුව ඔහුගේ බිරිඳ සහ පවුලේ සමාජිකයින් නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍යාංශ පියවර ගත්තා. එම ආසාදිතයා ඉපලෝගම රණජයපුර කරඹෑව සහ ගල්වංගුව යන ප්‍රදේශවල සංචාරය කර තිබූ බව අප වාර්තාකරු සඳහන් කළා. එමෙන්ම ඔහු රණජයපුර ප්‍රාථමික වෛද්‍ය ඒකකයෙන්ද ප්‍රතිකාරගෙන තිබුණා. කැකිරාව පලාගල ප්‍රදේශයේ නාවික හමුදා සෙබළෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවට අද තහවුරු කරගත්තා. එම නාවික සෙබලාද බලලුවැව, ආණ්ඩියාගල, පුබ්බෝගම සහ දඹුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරය කර තිබුණා. ඒ අනුව සෞඛ්‍යාංශ පියවර ගත්තේ ඔහු ඇසුරු කළ පුද්ගලයන් නිරෝධායනයට යොමු කිරීමට සහ ඔහු පැමිණි වෙළඳසැල් වසා දැමීමටයි. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලක්ද ඒ අනුව වසා තැබුණා. මේ අතර එප්පාවල ප්‍රදේශයේ පිහිටි තම පෙම්වතියගේ නිවසට පැමිණි නාවික හමුදා සෙබළෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව එම නිවසේ සමාජිකයින්ට නිරෝධායනයට යොමු වන ලෙස දැනුම් දුන් සෞඛ්‍යාංශ එම ප්‍රදේශයේ තවත් තරුණයින් 15 දෙනෙකුට සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්ටද නිරෝධායනය වන ලෙස දැනුම් දී තිබෙනවා. මේ අතර එප්පාවල ප්‍රදේශයේ වෛරසය ආසාදනය වූ නාවික හමුදා සමාජිකයෙකු තමුත්තේගම ප්‍රදේශයේ මූල්‍ය ආයතනයකට ගොස් තිබුණා. ඒ අනුව එම මූල්‍ය ආයතනය දින 14ක් වසා තැබීමට සෞඛ්‍යාංශ පියවර ගත්තා. අනුරාධපුර මහබුලන් කුළුම පහළගම ගම්මානයෙන්ද වෛරසය ආසාදනය වූ නාවික හමුදා සෙබළෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව එම ගම්මානය සහ ඊට යාබද මේගස්සව ගම්මානය හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කිරීමට සෞඛ්‍යාංශ අද පියවර ගත්තා.
මේ අතර නොච්චයාගම පන්නිකානිය ප්‍රදේශයේ පවුල් කිහිපයක්ද නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍යාංශය පියවර ගත්තා. ඒ වැලිසර නාවික හමුදා කඳුරේ සිට පැමිණි සෙබළෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම සෙබලාගේ බිරිඳ සහ දරුවාද පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. අවිස්සාවේල්ල යහල්ලවත්ත ප්‍රදේශයේ නාවික හමුදා සමාජිකයෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබෙනවා. ඒ අනුව එම ප්‍රදේශයේ නිවාස 8ක පුද්ගලයන් 30 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍යාංශ පියවර ගත්තා. අවිස්සාවේල්ල තල්දුව ප්‍රදේශයේ නාවික හමුදා සෙබළෙකුට වෛරසය ආසාදනය වී තිබූ අතර ඔහුගේ පවුලේ සමාජිකයන් 6 දෙනෙකු බූස්ස නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට සෞඛ්‍යාංශ පියවර ගෙන තිබෙනවා. මේ අතර තනමල්විල සෙවණගල 13 හමාර ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබළෙකුටද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මීට දින දෙකකට පෙර තහවුරු කරගත්තා. ඒ අනුව ඔහුගේ බිරිඳ සහ වයස අවුරුදු 2 දරුවාද පරීක්ෂණ සඳහා රෝහල්ගත කිරීමට සෞඛ්‍යාංශ පියවර ගත්තා. අද අනාවරණය වුණේ එම දෙදෙනාටද වෛරසය ආසාදනය වී ඇති බවටයි. එමෙන්ම වෛරසය ආසාදනය වූ එම කාන්තාව තනමල්විල ප්‍රදේශයේ ඇති ඇගේ රූපලාවන්‍යාගාරයටද පසුගිය 21 වෙනිදා ගොස් තිබුණා. එදින එම රූපලාවන්‍යාගාරයෙන් සේවා ලබා ගැනීම සඳහා 10 දෙනෙකු පැමිණ තිබූ අතර සෞඛ්‍යාංශ අද ඔවුන් සොයා ගොස් ඒ පිළිබඳව දැනුවත් කිරීමට පියවර ගත්තා. පිළියන්දල පැලන්වත්ත ප්‍රදේශයේ පදිංචි වැලිසර නාවික හමුදා කඳුරේ සේවයේ නියුතු නාවික හමුදා ලිපිකරුවෙකුටද පසුගියදා නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණා. ඒ අනුව සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තේ එම නිවසේ පදිංචිකරුවන් සහ ඒ අවට නිවාස 5ක පදිංචිකරුවන් නිරෝධායනය සඳහා යොමු කිරීමටයි. බලපිටිය රන්දොබේ විජයමාවත ප්‍රදේශ පදිංචි එකම පවුලේ නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකුටද රෝගී ලක්ෂණ පහළ වීම හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට ඊයේ 5 වරුවේ පියවර ගත්තා. අද අනාවරණය වුණේ එම දෙදෙනාටද වෛරසය ආසාදනය වී නොමැති බවටයි. පඬුවස්නුවර රත්නටුව ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබළෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඔහුගේ නිවසද නිරෝධායනයට ලක් කළ අතර එම සෙබලාගේ බිරිඳ සහ මාස 6ක බිලිඳාද පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසුවේ එම දෙදෙනාටද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි. නාවික හමුදා වැලිසර කඳුරෙන් මේ දක්වා ආසාදනයට වූ පෞද්ගලයන් ගණන නාවික හමුදා කඳුර තුල 68 දෙනෙකුත් එවැගේම නාවික හමුදා කඳුරෙන් පිටතට නිමාඩු ගොස් සිටදී ආසාදනය ලක් වූ අය හැටියට 27 දෙනෙකුත් ඇතුළුව නාවික හමුදාව තුලින් මේ දක්වා කොයි 19 ආසාදිත වූ ගණන 95 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒත් එක්කම තමයි අද දිනේ සහ ඊයේ දිනේදී විශේෂයෙන්ම නාවික හමුදා වැලිසර කඳුරෙන් නිමාඩු ලබාගෙන ගොස් සිටපු අපගේ වීරෝදා රණුවරයන් කීප දෙනෙකු විශේෂයෙන්ම කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වලින් සොයා ගැනීමත් සමගම කුතුහලයකට ලක්වෙච්ච බවක් පෙනෙන්නට තියෙනවා. මේ බව අපිට ආපු දුරකථනවලින් තහවුරුණා. නාවික හමුදාවේ එම විරෝධ රණුවරන්ගේ පවුල් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට අපි මේ වන විටත් කටයුතු කරලා තිබෙනවා. ඊට අමතරව ඔවුන් සම්බන්ධ වූ සියලුම දෙනාම මේ වන විට සොයාගෙන ඔවුන්ව නිරෝධායන කිරීමටත් ඔවුන් ගැන සොයා බැලීමටත් අපි මේ වන විටත් කටයුතු කරලා තිබෙනවා. සීදුව විශේෂ බලකා කඳවුරේ ඉහළ නිලයක හමුදා නිලධාරියෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු කරගෙන තිබෙනවා. ඒ බව ප්‍රදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද අද තහවුරු කළා. ඔහුට එම වෛරසය ආසාදනය වන්නට ඇත්තේ ඔහුගේ බිරිඳගෙන් බවට විශ්වාස කෙරෙනවා. ඇය වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරනවා. වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන්ට වෛරසය ආසාදනය වීමත් සමග යුද හමුදා නිලධාරියාද ඔහු විසින්ම PCR පරීක්ෂණයක් සඳහා යොමු වී තිබුණා. වෛරසය ඔහුට ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබුණේ එහිදී. ත්‍රිවිධ හමුදාට අයත් සියලුම නිලයන්ගේ නිමාඩු මේ වන විට අවලංගු කරලා තිබෙනවා. ඒ අනුව මේ වන විටත් නිමාඩු ලබාගෙන තමන්ගේ නිවෙස් වලට ගොස් සිටින සියලුම අයලුන්ට ත්‍රිවිධ හමුදාවම තමුන් රාජකාරී කරන ලබන කඳුරු වෙත වහාම රපොර්තු කරන ලෙස ත්‍රිවිධ හමුදාවටම මේ වන විටත් දැනුම් දීලා තිබෙනවා. මේ අතර මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය COVID-19 රෝග ව්‍යාප්තිය පිළිබඳ වර්තමාන තත්ත්වය කඩිනමින් සමාලෝචනය කරන ලෙස COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් ඉල්ලා සිටිනවා. ඒ දැක්වෙන්නේ වැලිසර නාවික හමුදා කඳවුර ආශ්‍රිතව මත වූ තත්ත්වයක් සමග මෙතෙක් අවදානම සාපේක්ෂව අඩු දිස්ත්‍රික්කවලින්ද රෝගීන් හමුවීම නිරීක්ෂණය වන බවයි. ඒ අනුව හඳුනාගත් ප්‍රදේශවල රෝග තත්ත්වය පාලනය කර නැවත සමාලෝචනය කරන තුරු පුද්ගල සංචරණ සීමාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටිනවා. මේ අතර
මේ අතර වැලිසර නාවික හමුදා රෝහලේදී මියගිය නාවික හමුදා නිලධාරියාගේ අවසන් කටයුතු අද නිරෝධායන කොන්දේසිවලට යටත්ව සිදු කෙරුණා. මෙසේ මිය ගොස් තිබුණේ නාවික හමුදා රෝහලේ දින කිහිපයක සිට ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදාවේ ලුතිනන්ට් කමාන්ඩර්වරයෙක්. තෙස්පස් හැවරදිවියේ පසු අදාළ නාවික හමුදා ලුතිනන්ට් කමාන්ඩර්වරයා ගලෙන් බිඳුනුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් නාවික හමුදා රෝහලට ඇතුළත් කෙරුණේ ඉකුත් 18 වෙනිදායි. ඔහු ඊයේ රාත්‍රියේ මිය ගියා. මෙම නිලධාරියා වාට්ටුවට ඇතුළත් කරන අවස්ථාවේදී වෛද්‍යවරු පවසන ආකාරයට මොහුගේ මොකකොඩවල යම්කිසි අක්‍රියතාවයක් තිබිලා තිබෙනවා. මේ සිදු කළ ලද වෛද්‍ය පරීක්ෂණවල ප්‍රතිඵල මත වෛද්‍යවරු නිගමනය කළ තිබෙනවා මොහුට මීවුන කියන රෝග ලක්ෂණ පවතින බවට. ඒ අනුව ඒ සඳහා ඔහුට ප්‍රතිකාර ලබා දීලා තිබෙනවා. කෙසේ නමුත් ඉතාමත් අවාසනාවන්ත විදිහට ඊයේ රාත්‍රියේදී මෙම නිලධාරියා මරණයට පත් වෙනවා. නමුත් මේ අවස්ථාවේදී මේ වැලිසර කඳවුරු පක්ෂය තුළ තිබෙන ඒ වාතාවරණය මත රාගම අධිකරණ වෛද්‍යවරයා නිර්දේශ කළා තිබෙනවා මේ කොවිඩ් ආසාදිත මරණයක් නොවුවත් මොකද මෙම නිලධාරියා ඔහු ජීවත් සිටි කාලයේදී ඔහු සඳහා කොවිඩ් 19 වෛරස් පරීක්ෂණ සිදු කළා තිබෙනවා. ඉතින් ඒ තුලින් සනාථ වෙලා තිබෙනවා ඔහු කොවිඩ් වෛරස් ආසාදිතකු නොවන බවට. කෙසේ නමුත් මේ පවතින තත්ත්වයේ හමුවේදී මෙම නිලධාරියාගේ අවසන් කටයුතු කොවිඩ් ආසාදිතයෙකුගේ අවසන් කටයුතු සිදු කරන ආකාරයටම සිදු කිරීමට රාගම අධිකරණ වෛද්‍යවරයා නිර්දේශ කළා තිබෙනවා මේ කොවිඩ් ආසාදිත මරණයක් නොවුවත්. එම නාවික හමුදා නිලධාරියවරයා මිය ගොස් ඇත්තේ මියවුන රෝගයෙන් බවට මරණ පරීක්ෂණවලදී තහවුරු වී ඇති අතර ඔහුගේ අවසන් කටයුතු අද දින සිදු කරනු ලැබුවා. ඒ අනුවයි එම නිලධාරියාගේ අවසන් කටයුතු වත්තල සුසාන භූමියේදී මෙලෙස සිදු කෙරුණේ. නාවික හමුදා උත්තමාචාර සහිතව පැවති එම අවස්ථාවට පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. අවසන් කටයුතු වලින් අනතුරුව සුසාන භූමිය අවට ප්‍රදේශය විෂ බීජ හරණයට ලක් කෙරුණා. විදෙස්වල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙල යටතේ ඉන්දියාවේ සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 113 දෙනෙකු අද දහවල් මෙරටට රැගෙනු ලැබුවා. මේ පිරිස අතර කුඩා ළමුන් සහ ආරක්ෂක අංශවල නිලධාරීන් සිටින බවයි ගුවන්තොටුපොළ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. ලෝපුරා පැතිර පවතින කොරෝනා වෛරසය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල ස්ථිර වී සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම සඳහා රජය විසින් අදියර කිහිපයක් ඔස්සේ වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. එහි තවත් එක් අදියරක් ලෙස ඉන්දියාවේ කොයිම්බතූර්හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 113 දෙනෙකු අද දහවල් මෙරටට ගෙන්වා ගනු ලැබුවා. මෙම පිරිස ගුවන්තොටුපළේදී පරීක්ෂා කිරීමෙන් අනතුරුව යුද හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාමටයි පියවර ගැනුවේ. ඔවුන් නාවික හමුදාව එවගේම රාජ්‍ය සේවකයන් සහ සිසුන් පිරිසක් මොවුන් සියලු දෙනාම ශ්‍රී ලංකා යුද හමුදාව සහ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය වෙත අද දිනේ යොමු කරනු ලැබුවා. ඔවුන් ඉදිරි කාලයේදී නිරෝධායනට ලක්වීමට නියමිතව තිබෙනවා. මේ අතර මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් විදෙස් රටවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස අදහස් පළ කළා. අපි රුසියාවේ මොස්කව් නගරයට ආසන්නයේ තවේර් රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න සිසුන් මෙහි ලංකාවේ සිසුන් 350ක් පමණ දැනට ඉගෙනුම ලබනවා. ඉතින් අපි ගොඩක් බයෙන් තමයි ජීවත් වෙන්නේ. අපි මේ වෙලාවේ අපේ ගල් ජනාධිපතිතුමාගෙනුත් අපේ රජයනුත් ඉල්ලා සිටින්නේ අපිව හැකි ඉක්මනින් අපේ මව්බිමට ගෙන්වා ගන්න කටයුතු කරන්න කියලා. අපේ තිදෙනෙක් මේ වෙනකොට රෝහල්ගත වෙලා ප්‍රතිකාර ලබනවා. තවත් පිරිසක් අපේ නිරෝධායන ලක් කරලා තියෙනවා. රෝගේ වැළඳුන පිරිසක් අපිත් එක්කම තමයි හිටියේ. ඒනොට අපි ආයතනෙන් ඉල්ලීමක් කරා අපිව නිරෝධායනය කරන්න කියලා. ආයතනෙන් ඒ සඳහා කිසිම සහයෝගයක් දක්වන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ ඔයාලා වැඩට එන්න ඔයාලට අවශ්‍ය ආරක්ෂාව දෙනවා කියලා. ඒ වුණාට අපිට කිසිම ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ මේ වෙනකොට. ඇත්තටම ලොකු අවදානමක් අපි ඉන්නේ. වෙන ක්‍රමයක් නැහැ අපිට මේ දේ කියන්න. සෞදි අරාබියාවල COVID-19 හැදුණු අය ඉන්නවා 30ක් පමණ. ඒ අතර ලංකාවේත් ඉන්නවා. අපිට පුළුවන් තරම් ඉක්මනට අපේ රටට එන්න අවස්ථාව ලබා දෙන්න කියලා තමයි ඉල්ලා ඉන්නේ. රට තුළ කොරෝනා වෛරසය පැතිර යාම පාලනය කිරීම අරමුණු කරගෙන අදත් ප්‍රදේශ රැසක විෂ බීජ හරණ වැඩසටහන ක්‍රියාත්මක වුණා.
කොළඹ ප්‍රධාන මාර්ග රැසක් අද විෂබීජහරණයට ලක් කරනු ලැබුවේ පොලිස් විශේෂකාර බලකාර නිලධාරීන් විසින්. කිරුළුපන කොල්ලුපිටිය සහ තුම්මුල් යන ප්‍රදේශවල පොලිස් ආරක්ෂක මොරකුටි මෙහිදී විෂබීජහරණයට ලක් කර තිබෙනවා. එමෙන්ම ගාල්ල නගරයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙන්ම පොදු ස්ථානද අද දින විෂබීජහරණයට ලක් කරනු ලැබුවා. තවද දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න කොටසද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ප්‍රදේශයේ තරුණ පිරිස් විසින් අද දින විෂබීජහරණයට ලක් කරනු ලැබුවා. මේ අතර අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් රුපියල් 5000 දීමනාව ලබා දීමට ගිය අවස්ථාවන්හිදී ඇති වූ ගැටුම්කාරී අවස්ථා අදත් වාර්තා වුණා. ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ අඩු ආදායම් ලබන ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දීමේදී උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. මේ අතර සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. අපගේ ජීවිත ගැනද අවධානමක් නොතකා අපි සියලු රාජකාරී ඉටු කරමින් තිබෙනවා. අපි ඉල්ලා සිටියා අපේ ගෙවීමක් කරන්නයි කියලා. මේ දක්වා අපිට ඒ කිසිදු ගෙවීමක් කළා නැහැ. පැහැදිලිව කියන්න ඕනේ මේ රාජකාරී ඉෂ්ට කර දීමනා ලබා ගන්න නෙමෙයි. නමුත් අනිත් නිලධාරීන්ටත් ගෙවනවා නම් මේ දීමනාව අපිට හිමිය යුතුයි. මේ අතර පීඩාවට පත්ව සිටින ජනතාවගේ මානසික තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් අදත් ප්‍රදේශ කිහිපයක සංගීත වැඩසටහන් පැවැත්වුණා. රත්නපුර කහවත්ත රෝහල් පරිශ්‍රයේ අද සංගීත සංදර්ශනයක් පැවැත්වුණේ රෝහල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන්. කහවත්ත ප්‍රදේශයේ තරුණ පිරිස් විසින් මිට සංගීතය සපයා තිබෙනවා. ජනතාවටත් රටටත් සෙත්පතා මහා සංඝරත්නයේ වැඩමවීමෙන් ඓතිහාසික කතරගම පුදබිමේදී ඊයේ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක් පැවැත්වුණා. මේ අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සහභාගී වුණා. ඓතිහාසික කතරගම කිරිවෙහෙර පුදබිමට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිරිවෙහෙර රජමහා විහාරාධිපති රුණුමාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. මේ අවස්ථාවට අයෝමා රාජපක්ෂ මැතිණිය සහ රුහුණු මහා කතරගම දේවාලයේ හිටපු බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. කොරෝනා වෛරසය මර්ධනයට ජනාධිපතිතුමන් ගෙන යන වැඩපිළිවෙලට මෙහිදී සිය ප්‍රසාදය පළ කළ පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියනයක මුදලක් පරිත්‍යාග කළා. එමෙන්ම ජනාධිපතිතුමන්ගේ පැමිණීම සනිටුහන් කරමින් උන්වහන්සේ විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට විශේෂ සිහිවටනයක්ද පිළිගැන්වුවා. අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිරිවෙහෙර සෑරදුන් අභියස පැවති විශේෂ ආගමික වතාවත්හි නිරත වී ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව අෂ්ටඵල බෝධීන් වහන්සේද වැඳ පුදා ගත්තා. මේ අතර කතරගම ශ්‍රී අභිනවාරාමයට ගිය ජනාධිපතිතුමන් විහාරාධිපති රුහුණුමාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය කපුගම සරණතිස්ස හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමටද එක් වුණා. අනතුරුව කතරගම මහදේවාලය ඇතුළු සෙසු දේවාලවලට ගොස් ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරත වුණා. රටටත් ජනතාවටත් සෙත් පතා ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ පැවති සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව ශ්‍රවණය කිරීමටද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙලෙස සහභාගී වුණා. අධ්‍යයන පොදු සාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි දෙදින තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පවසනවා. මෙවර අධ්‍යයන පොදු සාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 7,17,8 දෙනෙකු පෙනී සිටි අතර විභාග මධ්‍යස්ථාන 4,987කදී විභාග පැවැත්වුණා. මේ අතර නව නිපැයුම්කරුවන්ගේ නිර්මාණ වැඩි දියුණු කිරීමට සහ ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබා දීම සඳහා නවෝත්පාදන කොමිෂන් සභාව නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මෙම නිර්මාණ ජනතාවට හඳුන්වා දීම සඳහා පසුගියදා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වැඩසටහනක්ද පැවැත්වුණා. කොරෝනා වෛරසය පැතිර යාමත් සමග නව නිපැයුම් රැසක් නව නිපැයුම්කරුවන් විසින් නිර්මාණය කර තිබෙනවා. එම නිර්මාණ ජනතාවට හඳුන්වා දීම සඳහා නවෝත්පාදන කොමිසම විසින් පසුගියදා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී වැඩසටහනක් පවත්වනු ලැබුවා.
දුරස්ථ පාලකයකින් හැසිරවීමට හැකි උපකරණයකින් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට හැකිවන ආකාරයේ නව නිපැයුමක් සඳමාලි නික්මා හෙද නිලධාරිනිය විසින් නිර්මාණය කර තිබෙනවා. ඉතින් මට ඕන වුණා මේ පේෂන්ට්ලව නිතර පැය 3-3ට හරවීම රෝගියා ළඟට නොගිහින් අවදානමකට ලක් නොවි පහසුවෙන් ක්‍රමයකින් දුරස්ථ පාලකයක් හරහා රෝගියාව පැත්තට හැරවීම කරන්න. එමෙන්ම කොරෝනා වෛරසය පැතිරීම හමුවේ ස්වයං නිරෝධායනයකට ලක්ව සිටින පුද්ගලයන් පරීක්ෂා කිරීමට හැකි නව නිපැයුමක් ශශික ප්‍රියමාල් විසින් නිර්මාණය කර තිබෙනවා. මේ උපකරණය මගින් ස්වයං නිරෝධායනයේ නිවෙස්වල ඉන්න පුද්ගලයන්ගේ ශරීර උෂ්ණත්වය වැඩිවීම, ඔවුන්ගේ හදවත් ගැස්ම වැඩිවීම, ඔවුන්ගේ පෙනහළු වලට ආසාදන සිදු වී රුධිරයේ ඔක්සිජන් මට්ටම පහළ යාම සහ ඔවුන් නිවසින් බැහැර යාම කියන දේවල් දුරක සිටින පුද්ගලයෙකුට නිරීක්ෂණය කරන්න පුළුවන්. නිර්වේන්දන විශේෂඥ වෛද්‍ය අනූප හේරත් මහතා විසින් රෝගීන්ට කෘත්‍රිම ශ්වසනය ලබා දීම සඳහා නව නිපැයුමක් මෙම වැඩසටහනට ඉදිරිපත් කර තිබුණා. මගේ නව නිර්මාණය තියෙන්නේ විශේෂයෙන්ම රෝගියෙකුට කෘත්‍රිම ශ්වසනය ලබා දීදී ශ්වසන උපකරණයකට සම්බන්ධ කිරීමේදී ඒ අදාළ නාලය උගුර හරහා ශ්වසන මාර්ගයට ඇතුළත් කිරීමට අදාළ නිර්මාණයක්. මේ කොවිඩ් වසංගතයේදී රෝගියාගෙන් වෛද්‍යවරයාට රෝගය පැතිරීමට තියෙන හැකියාව තවදුරටත් අඩු කිරීමේ ක්‍රමවේදයක් විදිහට මේ උපකරණය අපි හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර දෑත් සේදීම සඳහා නව ජල අගුලක් නව නිපැයුමක් ලෙස නිර්මාණය කිරීමට මතුගම අසුරුමුණි විජේසිරි මහතාට හැකියාව ලැබී තිබෙනවා. මේකේ විශේෂත්වය මේ ඒ කියන්නේ විදුලිය විද්‍යුතය වුණේ නැහැ. සරල ජල අගුලක්. සරල වුණත් රටට මේ ජනතාවට ප්‍රයෝජනෙ ගන්න පුළුවන් මට්ටමට මේ දෙයක් අපි කරා කියලා හදවතින් සතුටු වෙනවා මේ අවස්ථාවේ. මේ අතර කොරෝනා ආසාදිතයින් පරීක්ෂා කිරීම සඳහා PCR යන්ත්‍රයක් උෂාන් සකුන්ත විසින් නිෂ්පාදනය කර තිබෙනවා. ඔහු පවසන්නේ මෙම නව යන්ත්‍රයෙන් වරකට පරීක්ෂණ 12ක් සිදු කළ හැකි බවයි. සාමාන්‍ය PCR යන්ත්‍රයක් ගන්නවා නම් ලක්ෂ 3 ඉක්මවා යන අගයක් වෙනවා. ඒතර අපිට ඊට වඩා අඩු මුදලකට ලංකාවේ නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙනවා. සාමාන්‍ය රුපියල් 10000කට වඩා අඩු මුදලකට ලංකාවේ යන්ත්‍ර නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතිනවා. PCR යන්ත්‍රයේ එකපාර සාම්පල් 12ක් පරීක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. ඒතර මේ කොටසට වෙනම මෝල්ඩ් එකක් අපිට දාලා එකපාර පරීක්ෂා 25ක් පමණ සිදු කිරීමේ හැකියාව පවතිනවා. නමුත් අපිට යන්ත්‍රයක් මෙහි නිර්මාණය කරනවා නම් එකපාර පරීක්ෂා විශාල ප්‍රමාණයක් සිදු කිරීමේ යන්ත්‍රයක් අපිට සෑදීමේ ලංකාවේ අපිට නිර්මාණය කරන්න පුළුවන් මේ තාක්ෂණය යටතේ. කොරෝනා වෛරසයේ ලෝක තත්ත්වයේ වෙත අවධානය යොමු කරන්නටයි මේ සූදානම. ඇමරිකාවේ ඔහයෝ ප්‍රාන්තයේ බන්ධනාගාරයක රඳවා සිටින රැඳවියන් 2000කට වැඩි පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද අනාවරණය වුණා. මේ අතර කොරෝනා වෛරසයෙන් ලොව පුරා මියගිය ගණන 2 ලක්ෂය ඉක්මවා තිබෙනවා. සමස්ත ආසාදිතයින් ගණන 29,50,000 ඉක්මවනවා. වෛරසයෙන් වැඩිම බලපෑමෙන් ලැබූ ඇමරිකාවේ ආසාදිත සංඛ්‍යාව 9,60,800කට අධිකයි. සමස්ත මරණ 54,200 ඉක්මවා තිබෙනවා. යුරෝපයේ වැඩිම බලපෑමක් එල්ල වී ඇති ස්පාඤ්ඤයේ සමස්ත ආසාදිතයින් 2,23,700කට අධිකයි. මරණ 22,900කට අධික සංඛ්‍යාවක් සිදුව තිබෙනවා. ආසාදිතයින් 1,95,300කට වැඩි පිරිසක් වාර්තා වන ඉතාලියේ මරණ සංඛ්‍යාව 26,300කට අධිකයි. ප්‍රංශයේ ආසාදිතයින් සංඛ්‍යාව 1,61,400 ඉක්මවා ඇත්තේ මරණ 22,600කට අධික සංඛ්‍යාවක් වාර්තා කරමින් බ්‍රිතාන්‍ය ආසාදිතයින් 1,48,300කට අධික පිරිසක් හඳුනාගෙන තිබෙනවා. සිදුව ඇති මරණ 20,300කට අධිකයි. ඉන්දියාවේ සමස්ත ආසාදිතයින් 26,200කට අධික සංඛ්‍යාවක් වාර්තා වන්නේ මරණ 825ක් සමගින්. වෛරසයෙන් නිජබිම වූ චීනයේ ආසාදිතයින් සංඛ්‍යාව 82,800කට අධිකයි. මරණ 4,600කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. මේ වන විට ලොව පුරා රටවල් 5ක ආසාදිත මරණ සංඛ්‍යාව 20,000 ඉක්මවා තිබෙනවා. වෛරසයේ වැඩිම බලපෑමට ලක්ව තිබෙන ඇමරිකාවේ සිව් හැවිරිදි පුතු සමග දැඩි සත්කාර ඒකකයේ සිටින වෛද්‍යවරියක් සිය දරුවා වෛරසයෙන් පීඩාවට පත්ව සිටි අයුරු මෙලෙසින් මාධ්‍යයට නිකුත් කර තිබුණා. Mom, good job. I don't feel so good. I know you don't feel so good. Good coughing. Good coughing. සති ගණනක් මුළුල්ලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ එම දරුවා මේ වන විට පූර්ණ සුවය ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. What did you want to say? Virus, you can't beat me. Fire! මේ අතර ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ බන්ධනාගාරයක රැඳවියන් 2,300 දෙනෙක් වෛරස පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ඔවුන්ගෙන් 2,028 දෙනෙකුටම වෛරසය ආසාදනය වී ඇති බවයි අනාවරණ වී ඇත්තේ. ස්පාඤ්ඤය වසා දැමීමෙන් පසු අද පළමු වරට වයස අවුරුදු 14ට අඩු ළමුන් හට නිවෙස් වලින් බැහැරව යාමට අවසර ලබා දීමට එරට බලධාරීන් පියවර ගත්තා.
මේ අතර හෙද නිලධාරණියකට වෛරසය ආසාදනය වීම නිසා ඉන්දියාවේ නවදිල්ලි නුවර ප්‍රධාන රෝහලක් වසා දැමීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් පළ කරමින් පවසන්නේ රටවැසියන් සියලු දෙනාම මෙම නව කොරෝනා වෛරසයට එරෙහි සටනේ සොල්දාදුවන් බවයි. මේ අතර සිංගප්පූරුවේ නිවෙස්වල රැඳී සිටින ජනතාව සෞඛ්‍යංශ සේවකයන් සඳහා ස්තුති කිරීම වෙනුවෙන් ගීත ගායනා කරන අයුරුයි මේ. විරාමෙන් අනතුරු ඔබ නැවතත් රුපියල් 10කට සමගින්. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මැඩලීම සඳහා රජය ආරම්භ කළ COVID-19 සෞඛ්‍ය හා සමාජාරක්ෂණ අරමුදල සඳහා විවිධ පරිත්‍යාගශීලීන් තවදුරටත් මූල්‍ය පරිත්‍යාග සිදු කරමින් පවතිනවා. මේ අතර දිවෙන පුරා පීඩාවට පත්ව සිටින ජනතාවට උපකාර කිරීමට අදත් පරිත්‍යාගශීලීන් විවිධාකාරයෙන් එක් වුණා. ඒ තොරතුරු සමගින් යහපත් පුරවැසියෝ විශේෂාංගය දැන්. රට තුළ පවතින ඇදිරි නීති තත්ත්වය හමුවේ දුෂ්කරතාවට පත් ජනතාවට සහන ලබා දීමට රජය ගෙන යන වැඩපිළිවෙලට සමගාමීව දිවෙනේ බොහෝ පිරිස් තවමත් හැකි පමණින් අසරණ ජනතාවට පිහිටවීමට පියවර ගනිමින් සිටිනවා. ඒ අනුව සමාජ මාධ්‍ය ජාලා හරහා එකතු වූ ව්‍යාපාරිකයන් සහ කලාකරුවන් පිරිසක් එක්ව දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ දුෂ්කර ගම්මානවල වෙසෙන දිලිපු පවුල් සහ ආබාධිත පුද්ගලයන් වෙත වියලි ආහාර ද්‍රව්‍ය ලබා දීමේ වැඩසටහනක් කුරුණෑගලදී ආරම්භ වුණේ මෙලෙසින්. මෙයාට හතිය හැදිලා ලෙඩ හැදිලා යා ඉන්නේ යාට වැඩක් පළක් කරන්න බෑ කොහොමද? ඉතින් මම වැඩට යන්නේ අද ඇඳිරි නීතියනේ. ඒකින්ද ගියේ නෑ. මනම්පිටිය, නැගෙනහිර මනම්පිටිය, කජුබත්ත, ගල්ලිලිය සහ නිකවතලන්ද ගම්මානවල තෝරාගත් අසරණ පවුල් රැසකට මෙහිදී වියලි ආහාර ද්‍රව්‍ය ලබා දුන්නා. මේ අතර අධිවේගී මාර්ගයන්හි පිවිසුම් මුරපොළ රාජකාරිවල නිරත පොලිස් නිලධාරීන්ට ආරක්ෂිත ඇඳුම් කට්ටල සහ වියලි ආහාර ද්‍රව්‍ය පාර්සල් ලබා දීමටද බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙලෙස පියවරගෙන තිබුණා. බිබිල ප්‍රදේශයේ විශ්වවිද්‍යාල සිසුන් 5 දෙනෙකු විසින් බිබිල මූලික රෝහලට විෂ බීජහරණ කුටියක් ලබා දීමටද පසුගියදා පියවර ගත්තා. විශ්වවිද්‍යාල 4ක ඉගෙනුම ලබන මෙම සිසුන් පවසන්නේ නව නිර්මාණයක් ලෙසින් ඉදිරිපත් කළ මෙම විෂ බීජහරණ කුටිය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන බවයි. දොරවල් ඔක්කොම ස්වයංක්‍රීයව විවෘත වෙන්න වැහෙන්න තමයි හදලා තියෙන්නේ. ඒක තමයි මේකේ විශේෂත්වය. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ද මීගමුව මහරෝහලට අවශ්‍ය ඇඳ ඇතිරිලි, මදුරු දැල්, කොට්ටුවර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පරිත්‍යාග කළා. එබැවින් වැලිසර ලයි රෝහලේ හෙද නිලධාරීන්ට අවශ්‍ය ආරක්ෂක ඇඳුම් කට්ටල ප්‍රදානය කිරීමටද උන්වහන්සේ පියවරගෙන තිබුණා. හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා වෛරසය ආසාදිත බවට සැකසහිත රෝගීන්ට ආහාරපාන සහ ඖෂධ ලබා දීම යන කටයුතු වලට සහාය පිණිස රොබෝ යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමට මෙක්නික්ස් ටෙක්නොලොජීස් ආයතනය පියවරගෙන තිබෙනවා. එම යන්ත්‍රය පසුගියදා රෝහල අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා වෙත පරිත්‍යාග කළා. මේ අතර කොරෝනා වසංගතය හේතුවෙන් තම දෛනික රැකියා අහිමි වූ පවුල් සඳහා රජය විසින් ගෙයින්ගෙට ගොස් රුපියල් 5000 දීමනාව ලබා දීමේ කටයුතු තවදුරටත් සිදුවනවා. ඇඹිලිපිටිය ප්‍රදේශයේ ෆේස්බුක් මිතුරු කණ්ඩායමක් විසින් ප්‍රදේශයේ අසරණ දිලිඳු පවුල් වෙනුවෙන් වියලි සලාක බෙදා දීමේ වැඩසටහනක් පසුගියදා සිදු කෙරුණා. රට තුළ පවතින ඇදිරි නීතිය හේතුවෙන් සිය දෛනික රැකියා අහිමිවීම නිසා මෙම ජනතාව දුෂ්කරතාවට පත් ඇති බැවින් ඔවුන්ට මෙලෙස ආධාර කිරීමට තමන් පියවරගත් බවයි මේ පිරිස පවසන්නේ. මේ අතර උඩවලව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයත් පවුල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයත් එක්ව පසුගියදා ප්‍රදේශීය අඩු ආදායම්ලාභී පවුල් වෙත වියලි සලාක ලබා දීමටද මෙලෙස පියවරගෙන තිබුණා. ඒ සමගින් live at 10:30 අදට අවසන්. මම මදුෂාන්ද සිල්වා. මම චමිකා ගුණසේකර. යලි හමුවීම හෙට උදෑසන අද දවසේ. සුබ රාත්‍රියක්.